අපි ජීවත් වෙන්නේ ජීවිතයේ විවිධ අරමුණු ඉලක්ක පරමාර්ථයන් අපේ ජීවිතේ ඉස්සරහ තියාගෙන හැම මිනිසෙක්ටම යම්කිසි පරමාර්ථ ඉලක්කයන් බලාපොරොත්තු තිබෙනවා. හැම මිනිසෙක්ම ඒ අරමුණු ඉලක්ක බලාපොරොත්තු කරා ඔවුන් යම් සැලසුම් යොදාගෙන ඔවුන් ඒවා හඹාගෙන යනවා, ඒවා කරා ගමන් කරමින් යනවා. කිතුණු අපිත් ජේසුස් වහන්සේව අදහන අපිට අරමුණු ඉලක්ක බලාපොරොත්තු තියෙනවා. අපිත් ඒවා කරා ගමන් කරමින් යනවා. හැබැයි අපි තේරුම් ගන්න අවශ්‍යයි අපි ජීවත් වෙන්නේ පාපයට වැටුණු ලෝකයක. මිනිස්යන් ලෙස අපිත් පාපයට වැටුණා වූ අය. අපි තුලත් ඒ පාපිෂ්ඨ ගති ක්‍රියාත්මක වෙනවා. එවැනි ලෝකයක් ඇතුලේ සිටිමින් ජීවිතයේ අරමුණු බලාපොරොත්තු ඉස්සරහ තියාගෙන අපි ඒවා කරා ගමන් කරන විට අපි පරිස්සම් වෙන්නට අවශ්‍යයි. යේසුස් වහන්සේව පිළිගත් අය හැටියට, දෙවියන් වහන්සේව හඳුනාගත් දරුවන් හැටියට අපි පරිස්සම් වෙන්නට අවශ්‍යයි. කෙසේද අපි අපේ අරමුණු බලාපොරොත්තු ඉලක්කයන් කරා අපි ගමන් කරන්නට යන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි දකින දේ තමයි මේ ලෝකයේ මිනිස්සු ඔවුන්ගේ අරමුණු ඉලක්ක පරමාර්ථයන් කරා ළඟා වන්නට නම් ඔවුන්ට අනිත් අයගෙන් වැඩක් නැහැ. ඔවුන්ට ආත්මික ජීවිතය කියලා එකක් ගැන ඔවුන් හිතන්න සූදානම් නැහැ. කොටින්ම කියනවා නම් තමාගේ ජීවිතයට තමාගේ බලාපොරොත්තු, තමාගේ අරමුණු, තමාගේ ඉලක්ක ඉෂ්ට කරගන්න පුළුවන් නම් තමන්ගේ මාය තමාට නැති වුණත් කමක් නැහැ. මට ඕනේ මගේ ඉලක්ක අරමුණු ඉෂ්ට කරගන්න කියන තැන තමයි මේ ලෝකේ මිනිස්යන් සිටින්නේ. මං කැමති අද දවසේ දේව වචනය අද අපි කතා කරන්න යන දෙයට යම්කිසි අඩිතාලමක් සකසා ගන්න. ඒ නිසා මම මේ වෙලාවේ 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා කියවන්නට කියලා කියනවා. ඔබගේ මයික් ඔබ දාන්න එපා, අන්මියුට් කරන්න එපා. ඔක ওই විදිහටම හොම්ම තියාගන්න. මෙහෙන් අපි දේව වචනේ කියවන්න යනවා. මොකද අපිට තාක්ෂණික ප්‍රශ්න මතුවේයි අතරමැද අපි එහෙම කරන්න හැදුවොත්. ඒ නිසා අපි දේව වචනේ කියවනවා. 2 තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 5 වෙනි පදේ අපි කියවමු. මොනවද පාවුල්තුමා අවසාන කාලේ මිනිස්යන්ගේ ජීවිතවල ස්වභාවයන් ගැන කතා කරන්නේ? 2 වෙනි තිමෝති 3 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ ඉඳලා 5 වෙනි පදේ දිහා බලද්දී, නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මිනිස්යෝ Tamanටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටු කරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාස කරන්නෝව, මව්පියන්ට අකීකරු වන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, ක්‍රූරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන් වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නෝව, දේව භක්තිය වේශය දරන නමුත් එහි බලයේ පාකර අයව සිටින්නෝය. බඳු අයගෙන් අහක් වෙන්න. හොඳයි. මේ කොටසේ අපිට පේනවා පාවුල්තුමා විස්තර කරනවා අවසාන කාලේ මිනිස්සුන්ගේ ජීවිතවල වැටීමේ තත්වයක් ගැන. මේක එකිනෙක දිහා බැලුවම අපට පේනවා, අපිට ඒකේ පටන් ගන්නකොටම කියනවා මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්න පටන් ගන්නවා කියලා කියනවා. Tamanටම ප්‍රේම කරගන්න පටන් ගන්නවා කියලා කියනවා. ඊළඟට කියනවා මිනිස්සු මුදලට ප්‍රේම කරන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒක තව ඉස්සරහට යනකොට කියනවා ඔවුන් තමා ගැන උදාරම් කතා කියන්න පුළුවන් කියලා කියනවා. ආඩම්බර කතා, පාරට්ටු කරගන්නව, අපහාස කරන්නව අය කියලා කියනවා. මේ ගැන පොඩ්ඩක් හිතන්න.
මව්පියන්ට අකීකරුවන් ඕව. තව කොහොමද කියන්නේ? තවත් කියනවා ස්තුතිවන්ත නොවන්නෝය. කෙලෙහි ගුණයක් නැහැ, ස්තුතිවන්ත වීමක් නැහැ. අභක්තිකයෝව, භක්තියක් නැහැ කියලා කතා කරනවා. නව අනුවාදයේ ටිකක් වෙනස් වචන පාවිච්චි කරන්නේ. සමාදාන නොවන්නෝව, ජම්ම ස්නේහය නැත්තෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, ක්‍රූරයි, යහපතට ප්‍රේම කරන්නේ නැහැ, හිතුවක්කාරයි, අහංකාරයි, දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ලැබී කියලා කියනවා. මෙන්න මේ විදිය ගත්තම මිනිස්සු තමන්ගේ අරමුණු ඉලක්ක කරා හඹාගෙන යනකොට පරිස්සම් වෙන්නට ඕන. අපි මේ සියලු දේවල් කඩා බිඳගෙන දෙවියන් වහන්සේගේ වචනේ මඟ පෙන්වීම, දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ, දෙවියන් වහන්සේ සැලසුම් කරන දේ, ඒ සියලු දේ කඩා බිඳගෙන අපි අපේ අරමුණු ඉලක්ක කරා අපි ගමන් කරන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරයි ඕනෑම දේව වචනේ ප්‍රතිපත්තියක් අපිට ඕන විදියට නමාගෙන අපේ අරමුණ වෙනුවෙන් අපි දේව වචනේ ඕනම දෙයක් නම්ම ගන්නවා අපිට ඕන විදියට. අපි ඒක අපිට ඕන විදියට නම්මගෙන අපි අපේ අරමුණු ඉලක්ක කරා අපි ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අපි පරිස්සම් වන්නට අවශ්‍යයි. අපේ ජීවිතයේ අපට දෙවියන් වහන්සේ දී තිබෙන මේ ජීවිත කාලය තුල මම කෙසේද දෙවියන් වහන්සේට ගරුබිය ඇති, උන්වහන්සේට කීකරු, උන්වහන්සේට පක්ෂපාතී, උන්වහන්සේගේ දරුවෙක් හැටියට මම කොහොමද මිනිස්සෙක් ලෙස මගේ ජීවිතයේ ඉදිරියේ තිබෙන ඉලක්ක පරමාර්ථයන් අරමුණු කරා මම ගමන් කරන්න යන්නේ කියන එක ගැන අපි පරිස්සම් වන්නට අවශ්‍යයි. අපි කවුරුත් දන්න දෙයක් තමයි දරුවෙක් අම්මා කෙනෙකුට ලැබෙන්න යද්දිම අම්මලා තාත්තලා කල්පනා කරනවා මේ දරුවා ගැන. ඒක ඉතා හොඳ දෙයක්. මගේ දරුවට හොඳ අනාගතයක් තියෙන්න ඕන. මගේ දරුවා හොඳ තැනකට එන්න ඕන කවදා හරි. දැන් කුසේදීම අම්මා තාත්තා දරුවට උප්පැන්නේ සහතිකේ හදනවා ළඟ ඉස්කෝලේකට දාගන්න. දැන් හොඳ ඉස්කෝලේකට දාගන්න. මේ ඇඩ්‍රස් එක වෙනස් කරනවා. දැන් බඩේ ඉන්නකොටම යම් පරමාර්ථවලට මෙන්න වැඩ සැලසුම් කරන විදිය. ඊට පස්සේ ළමයා හම්බුණාට පස්සේ ඒ ඇඩ්‍රස් එකට ළමයාව කොහොම හරි ඉස්කෝලේකට දාගන්න දේව ප්‍රතිපත්ති කැඩුනත් කමක් නැහැ, සදාචාර විරෝධී වුණත් කමක් නැහැ. අපිට අපේ වැඩේ කරගන්න නිසා අපි ඕනම දෙයක් කරන්න පටන් ගන්නවා. දැන් මේක තමයි දෙමව්පිය දරුවන්ට දායාද කර දෙන දේවල් ජීවිතේ අරමුණු ඉලක්ක කරා යනකොට හැසිරෙන්න ඕන විදිය. ඊපස්සේ දරුවත් පුරුදු වෙන දේ තමයි ඉගෙන ගන්නකොට ඒ අරමුණු ඉලක්ක කරා ගමන් කරන්න නම් දේව ප්‍රතිපත්ති ගැන හිතන්න බෑ කියලා හිතනවා. දේව ගෞරවය ගැන හිතන්න බෑ. ඒ හින්දා දේව මෙහෙයක් නැතුව ගියත් කමක් නැහැ. දෙවියන් වහන්සේට කාලය දෙන එක නැති වුණත් කමක් නැහැ. මං ඉගෙන ගන්න ඕන. දැන් ඉගෙන ගන්න එක වැරදිත් නැහැ. දරුවා හොඳ ඉස්කෝලේකට දාන එක වැරදිත් නැහැ. අපි අරමුණු ඉලක්ක කරා ළඟා වෙන්න බලන්නේ දෙවියන් වහන්සේව අත්හැරලා, දෙවියන් වහන්සේව අගෞරවයට පත් කරලා, දේව වචනේ අනපනත් මඟ පෙන්වීම කඩලා, එහෙම නැත්තම් ඒවා අපිට ඕන විදිහට නමාගෙන අපි දුවන්න යනවා අපේ ඉලක්ක පරමාර්ථයන් කරා. ඕකම තමයි මේ ලෝකෙ මිනිස්සු කරන්නේ. ඕකම තමයි අනිත් මිනිස්සු කරන්නේ. එහෙනම් මොනවද කිතුණු යේසුස් වහන්සේව අදහන අපිත් අනිත් අයත් අතර තියෙන වෙනස සහ කල්පනාවල්? තරුණ වයසට එනකොට තරුණ වයසේ ඇත් එහෙමයි. ඒගොල්ලන්ගේ ජීවිතේ උන් ඉගෙන ගත්තට පස්සේ උන් රැකියාව බලාපොරොත්තු වෙනවා. ඒක හොඳයි. රැකියාව තුළ හොඳ පඩියක් බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා හොඳයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හොඳ ෆෝන් එකක්, හොඳ විවාහයක්. ඒකක්වත් වැරදි නෑ.
ඒ හැම එකක්ම හොඳයි. ජීවිතේ අපිට යම් යම් අරමුණු පරමාර්ථ බලාපොරොත්තු තියෙනවා. අපි ඒව කරා යන්නේ කෙසේද කියන එකයි වැදගත් වෙන්නේ. ඉන් පස්සේ අපිට දෙවියන් වහන්සේ නැහැ. දේව වචනේ ප්‍රතිපත්ති නැහැ. දේව වචනේ මඟ පෙන්වීමක් නැහැ. දේව ගරුබියක් නැහැ. දෙවියන් වහන්සේට දිය යුතු හිමි ස්ථානයක් නැහැ. මං ගමන් කරනවා මගේ අරමුණ ඉලක්ක කරා. මේක තමයි අපි පරිස්සම් වෙන්න ඕන తත්වය. එනිසා මෙවැනි දේවල් මැද්දේ අපගේ පරමාර්ථ ඉලක්ක කරා අපි ගමන් කරන විට අපේ ජීවිත කාලේ අපි කෙසේද ජීවිතේ ගමන් කරන්නට ඕන කියන එක පිළිබඳව තමයි අද දවසේ අපි අවධානය යොමු කරන්නට යන්නේ. මෙතෙක් මං කතා කළේ අපි කතා කරන්න යන දෙයට පසුබිමක්. දැන් අපි ජොෂුවා 14 වෙනි පරිච්ඡේදයට හරවලා අපි බලන්ට යනවා දෙවියන් වහන්සේගේ වචනෙන් අද දවසේ දේව පණිවිඩය. ජොෂුවා 14 වෙනි පරිච්ඡේදයට අපි හරවමු. මේ ජොෂුවා 14 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ මෝසස්ගේ කාලේ මෝසස් එක්ක හිටියා වූ ප්‍රධාන චරිත දෙකක් අපි කවුරුත් නිතර බයිබලයේ අහනවා. ඒ තමයි ජොෂුවා, අනිත් චරිතය තමයි කාලෙබ්. කාලෙබ් සහ යොෂුවා කියන චරිත දෙක අපි මෝසස්ගේ සේවා කාලය තුල අපි දකින ප්‍රසිද්ධ චරිත දෙකක්. එයින් අද දවසේ අපි අවධානය යොමු කරන්නට යන්නේ කාලෙබ් කියන පුද්ගලයාගේ ජීවිත කාලය තුල ඔහුගේ ගමන් කිරීම පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නට යන්නේ. දැන් ජොෂුවා 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 11 වෙනි පදයේ දක්වා පද කීපය අපි කියවන්නට යනවා දැන්. 14 6 සිට 11 කියවමු. එවිට යුදාගේ පුත්‍රයෝ ගිල්ගහල් සිට යොෂුවා වෙතට ආවෝය. කෙනිසිය වූ යෙෆුන්නේගේ පුත්‍ර වූ කාලෙබ් ඔහුට කතා කොට දෙවියන් වහන්සේගේ මිනිසයා වූ මෝසෙස්ට උන්වහන්සේගේ කාදේශ් බර්ණයේදී මා ගැනත් නුඹ ගැනත් කී කාරණේ නුඹ දන්නේහිය. දේශයේ සෝදිසි කරන පිණිස ස්වාමීන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් කාදේශ් බර්ණයේ සිට මා එව් කල 40 අවුරුද්දක් වයස්ව සිටියෙමි. මමද හැරී ඇවිත් මාගේ සිතේ කල්පනාව ලෙස ඔහුට ප්‍රවෘත්තිය කීවෙමි. එහෙත් මා සමග ගිය මාගේ සහෝදරයෝ සෙනගගේ සිත් දියවන්නට සැලැස්සුවෝය. නමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ අනුව ගියෙමි. මෝසෙස් ඒ දවසේ දිවුරමින් නුඹ සම්පූර්ණ ලෙස මාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ අනුව ගිය නිසා සැබවින් නුඹ පය තැබූ දේශය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ යැයි කීවේය. බලව ඊශ්‍රායල් වරුන් කාන්තාරේ ඇසුරුණු කල්හි ස්වාමීන් වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ 45 අවුරුද්ද තුල ස්වාමීන් වහන්සේ කී හැටියට මා ජීවත් කොට ආරක්ෂා කළසේක. අද මම 85 අවුරුද්දක් වයස්ව සිටියෙමි. මෝසෙස් මා යවූ දවසේදී මෙන් අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධ කරන්නටත් පිටත් යන්නටත් ඇතුළට එන්නටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ. හොඳයි. අද අපි බලන්නේ මම යලිත් කියනවා කාලෙබ් පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නට යන්නේ. කාලෙබ්ගේ ජීවිත කාලය කෙසේද ඔහු දෙවියන් වහන්සේගේ මිනිසෙක් හැටියට ගමන් කළේ කියන එක පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන්නට යන්නේ. දැන් මේ කාලෙබ් කියන නම මේ නම තියෙන 3 දෙනෙක් බයිබලයේ අපිට දකින්න ලැබෙනවා. එයින් අපි අද බලන කාලෙබ් මේ කාලෙබ් මෝසස් සමග ජොෂුවා සමග එකට ජීවත් වුණු කාලෙබ් කියන පුද්ගලයා පිළිබඳවයි අපි අවධානය යොමු කරන්නට යන්නේ. දැන් මේ කාලෙබ් කියන නමේ තේරුම තමයි බල්ලා. කාලෙබ් කියන නමේ තේරුම බල්ලා. දැන් අදත් අපි දකින දෙයක් තමයි සාමාන්‍යයෙන් පුරා විද්‍යාත්මක සොයා ගැනීම් වල සොයාගෙන තිබෙනවා මිනිස්සු බල්ලත් එක්ක සමීප ඇසුරකට වසර 50,000කට පමණ පෙර සිට මිනිස්යාට පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියනවා බල්ලත් එක්ක සමීප සබඳතාවයන් පවත්වන්න. දැන් අපිට පේනවා මේ අනිත් සත්තු කොච්චර හිටියත් ගේ ආරක්ෂා කරලා දෙන්න හරි
හුරතලයට හදාගන්න හරි කොච්චර සත්තු හිටියත් බලන්න අද වැඩි ස්ථානයක් හිමි වෙලා තියෙන්නේ සුරතලට ඇති කරන්නත් තමන්ගේ නිවසේ ආරක්ෂාව සඳහා හරි බල්ලට තමයි අවස්ථාව ලැබිලා තියෙන්නේ. දැන් විවිධ අය විවිධ පරමාර්ථ වලින් බල්ලෝ ළඟ තබා ගන්නවා. එක පැත්තකින් බල්ලෙක් හදා ගන්නවා නම් තමන්ගේ නිවසේ ඒක එක්තරා විදිහේ මානසික ආතතිය පීඩනය මගහරවා ගැනීමට යම්කිසි රිකුලක් ඉටුවහලක් වෙනවා. තවත් සමහරක් අය තමන්ගේ මේ වර්තමානයේ දිහා බලනකොට බල්ලා කියන්නේ තමන්ගේ අගය සහ වටිනාකම පෙන්නලා දෙන්න පාවිච්චි කරන උපාංගයක් බවට පත් වෙලා තිනවා බල්ලෝ කියන්නේ. මොකද බල්ලාගේ වටිනාකම අනුව තමන්ගේ අගය වැඩි වෙනවා. ඒ බල්ලා ගොඩක් වටිනවා නම් තමන්ගේ නිවසේ ඉන්න බල්ලා. ඉතින් මේ විදිහට විවිධ දේවල් එක්ක මිනිස්සු මේ බල්ලා කියන කෙනාව පාවිච්චි කරනවා, හුරතල් කරන්න පාවිච්චි කරනවා, ආරක්ෂාව සඳහා පාවිච්චි කරනවා, විවිධ පරමාර්ථ වලින් පාවිච්චි කරනවා. තව පැත්තකින් බල්ලා කියලා කිව්වම මේක හරිම පහත් විදියට කතා කරන්නේ බල්ලෙක් වගේ වැඩ කරන්න එපා කියලාත් කියන. එතකොට මේ බල්ලා කියන කෙනාට බොහොම අඩු තක්සේරුවක් තව පැත්තකින් මිනිස්සු අතර ලැබෙන්නේ. නමුත් දැන් මේ කාලෙබ් කියන නම තේරුම බල්ලා කියලා කිව්වට එයින් තේරුම් කිරීම සිදු වෙන්නේ පක්ෂපාතීත්වය, අවංක කීකරුකම. මේ කාලෙබ් කියන නමත් එක්ක බැඳිලා තියෙන්නේ පක්ෂපාතීත්වය කියන එකයි. අවංක වූ කීකරු වූ කෙනෙක් කියන අදහස තමයි මේ කාලෙබ් කියන නමත් එක්ක මේ බල්ලා කියන නමත් එක්ක අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ කාලෙබ් මෝසස් සමග ඒ ආපු ගමනේ ඔහු පක්ෂපාතී අවංක කීකරු මිනිසෙක් හැටියට දෙවියන් වහන්සේ ඉදිරියේ ජීවත් වුණු පුද්ගලයෙක් බව අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. බලන්න 8 වෙනි පදයේ 9 වෙනි පදයේ දිහා බලද්දී අපට පේනවා මේ කාලෙබ් ගැන විස්තරයක් දෙනවා. කියවනවාද? 8-9 එහෙත් මා සමගියේ මාගේ සහෝදරයෝ සෙනගගේ දිය වෙන්ට සැලැස්සුවෝය. නමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ අනුව ගියමි. මෝසෙස් දැන් කාලෙබ් කියනවා කාලෙබ් ගැනම දැන් ඔහුට අවුරුදු 85යි. දැන් ඔහු අවුරුදු 85ක වයෝවෘද්ධ මිනිසෙක්. දැන් කානාන් දේශයට ඇතුල් වෙලා කානාන් දේශය දැන් බෙදමින් ඉන්නවා එක් එක් ගෝත්‍රවලට. දැන් කාලෙබ්ට අවුරුදු 85යි. කාලෙබ් යොෂුවා ඉදිරියට ගිහිල්ලා කියනවා යොෂුවා මම මෝසස් සමග ඉතා හොඳින් ගමන් කළා මේ ගමන. කොහොමද ඔහු ගැන කියන්නේ? ඔහු 8 වෙනි පදයේ කියනවා නමුත් මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ අනුව ගියමි. කාලෙබ් සම්පූර්ණ හදවතකින් සම්පූර්ණ අවංක හදවතකින් විශ්වාස කීකරු හදවතකින් කාලෙබ්ට පුළුවන් වුණා අවුරුදු 85ක් වෙන කාලෙබ්ට දෙවියන් වහන්සේ අනුව ගමන් කරන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, අපි සමහරක් වෙලාවට යම් දේවල් අපි අද කරගෙන යනවා. අපි යම් දේවල් කරන්නේ දෙවියන් වහන්සේට කීකරු වෙන්න තියෙන හදවත නිසා නෙවෙයි. ඒක කළොත් අපිට ලාභයක් නිසා සමහර විට කරන්න පුළුවන්. සමහර දේවල් අපි කීකරුකමින් කරගෙන යන්නේ ඒක නොකර බැරි දෙයක් නිසායි අපි කීකරු වෙන්නේ. ඒ කීකරු නොවුනොත් මට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් ඒ නිසායි කීකරු වෙන්නේ. ඒක හදවතින් එන දෙයක් නෙවෙයි. දැන් අපි උදාහරණයක් අපි අවධානය යොමු කළොත් අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න අපි හෙල්මට් දාගෙන යන්නේ ඇයි? පාරේ බයික් එකක යනකොට. අපි බයික් එකක යනකොට හෙල්මට් දාන්නේ අපේ ඔළුව ගැන හිතලා නෙවෙයි. අපි හෙල්මට් දාන්නේ පොලිසිය අපිට දඩ නියම කරන නිසා. ඒ කියන්නේ අපි නීතිය පිළිපදිනවා
අපි නීතියට කීකරු වෙනවා. ඒ කියන්නේ අපි හෙල්මට් එක දාගෙන යනවා. හැබැයි ඒකේ හදවතින් ආපු දෙයක් නෙවෙයි. ඒක ඇවිල්ලා දාලා තියෙන නීතියට ගරු කරන්න ඕන නිසා හරි ඒක නිසා මට අලාභයක් වෙන නිසා හරි මම ඒක කරනවා. මේ කාලේ කියනවා මාස් එක දාගෙන යන්න කියලා. දැන් අපි මාස් එක දාගෙන යන්නේ සමහර අවස්ථාවලදී පොලිසියට බයයි. මීටර එක දුර පවත්වාගෙන යන්නේ අපිට චෝදනා කරන නිසා වෙන්න පුළුවන්. දැන් මේ විදිහට ගත්තම අපි යම් දේවල් අපි කීකරු වෙනවා, යම් දේවල් අපි ඉටු කරනවා. හැබැයි ඒක හදවතින් කරන දෙයක් නෙවෙයි. නමුත් කාලෙබ් ගැන අපි දකින්නේ ඔහු ස්වාමින් වහන්සේට හදවතින්ම ස්වාමින් වහන්සේට මුළු හදවතින්ම සම්පූර්ණව ඔහු සේවය කළා. ඔහු කීකරු වුණා. ඔහු ජීවත් වුණා කියන එකයි. ඒ නිසා අපිට පුළුවන් බයිබලයේ කියවන්න, අපිට පුළුවන් යාඥා කරන්න කෙනෙකුට යාඥා කරන්න, පවුලේ යාඥාවට වාඩි වෙන්න කෙනෙකුට ඔහේ වාඩි වෙන්න පුළුවන්. නමුත් හදවතින් කරන්න නැති වෙන්න පුළුවන්. අපි කෙනෙකුට ජේසු ගැන කතා කරන්න පුළුවන්. නමුත් අපි කතා කරන්නේ හදවතින් නොවේ වෙන්නට පුළුවන්. අපිට වගකීමක් දීලා තියෙනවා, අපිට සේවයක් දීලා තියෙනවා, අපි ඒක ඉෂ්ට කරනවා. මොකද අපෙන් යම් අය අහනවා ඔබ ඒ දේ දිගටම කරගෙන යනවද කියලා. නමුත් ඒක හදවතින් නොවෙන්නට පුළුවන්. වැදගත් වන්නේ දෙවියන් වහන්සේට හදවතින්, උන්වහන්සේට ප්‍රේම කරන හදවතින්, උන්වහන්සේ මට අනකර තිබෙනවා, උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම ඒක හදවතින් ඉෂ්ට කිරීම තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. තවත් අපි උදාහරණයක් ගත්තම අපිට කතා කරද්දී අපි දන්නවා නේද? අපි පෞල් ජීවිතේ බැලුවොත් ස්වාමි පුරුෂයා භාර්යාවට ප්‍රේම කරන්න ඕනේ. භාර්යාව ස්වාමි පුරුෂයාට යටත් වෙන්න ඕනේ. දැන් අපි යටත් වෙන්නේ හදවතින්ද? නැත්තම් යටත් නොවුනොත් ප්‍රශ්නයක් නිසාද? ප්‍රේම කලේ නැත්තම් ගෙදර විසුමක් නැහැ. වෙන වෙන ප්‍රශ්න අදින්න පටන් ගන්නවා. ඒ හින්දා ඉතින් මගේ යුතුයකම වගකීම ඉෂ්ට කරන්න ඕන නිසා මං ඉතින් විවාහ වුණානේ. ඉතින් ඒ හින්දා මොනවා කරන්නද ඉතින් කියලා. නමුත් ඒක හදවතින් කරන්නේ නැහැ අපි. සමහර විට අපි ඒවා කරන්නේ අපි කරන්න ඕන දේවල් නිසායි. මගේ දෙමව්පියන්ව මම බලා ගන්න ඕන නිසායි බලාගන්නේ. ඒක හදවතින් නෙවෙයි. මගේ අම්මා කියන දේ මං අහන්න ඕන. ඒක ඇහුවේ නැත්තම් මිනිස්සු මට කියයි දෙමව්පියන්ට අකීකරු වෙන දරුවෙක් කියලා. ඒ නිසා මං ඒක ඉෂ්ට කරන්නේ. නමුත් හදවතින් නෙවෙයි. දෙවියන් වහන්සේට අවශ්‍ය තාගේ මුළු බුද්ධියෙන්, තාගේ මුළු ශක්තියෙන්, තාගේ මුළු ජීවිතයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනෙක්. නීතියක් නිසා, නියෝගයක් නිසා මම ඒ දේ කරන කෙනෙක් වීම නෙවෙයි. නමුත් අපිට පේනවා කාලෙබ් දෙස බලනකොට. කාලෙබ් 8 වෙනි පදේ අපට පේනවා මුළු හදවතින්ම ස්වාමින් වහන්සේ අනුව සම්පූර්ණව ගියා කියලා දේව වචනේ කියනවා. බලන්න ඒකේ 9 වෙනි පදයට යනකොට කියනවා කාලෙබ් පිළිබඳව. මොකද්ද කියන්නේ කාලෙබ් ගැන? මෝසෙස්සේ දවසේ දිවුරමින් නුඹ සම්පූර්ණ ලෙස මාගේ දෙවියෝ ස්වාමින් වහන්සේ අනුව ගිය නිසා සැබවින් නුඹ පාය තැබූ දේශය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාල උරුමයක් පිණිස වන්නේ යයි කීවේ. ඒ ගැන අපි පස්සේ බලන්න යනවා. ඊළඟට බලව ඊශ්‍රායෙල් වරුන් කාන්තාරයේ හැසිරුණු කල්හි ස්වාමින් වහන්සේ මෝසෙස්ට මේ වචනය කී කාලයේ සිට මේ 45 අවුරුද්ද තුල ස්වාමින් වහන්සේ කී හැටියට මා ජීවත් කොට ආරක්ෂා කළසේක. අදම 85 අවුරුද්දක් වයස්ව සිටියෙමි. දැන් මේ වෙනකොට කාලෙබ්ට අවුරුදු 85යි. මේ ජොෂුවා 14 වෙනි පරිච්ඡේදයේ කාලෙබ් ජොෂුවට කියන මේ කතාව කාලෙබ්ට සිදු වෙන්නේ ඔහුට අවුරුදු 45 දී. ඔහුට අවුරුදු 45 දී දෙවියන් වහන්සේ කියනවා අර පොරොන්දු දේශයට ගිහිල්ලා ජොෂුවත් එක්ක ගිහිල්ලා ඒ පොරොන්දු දේශය සෝදිසි කරලා බලාගෙන එන්න. මම ආශිර්වාද කළ දේශය ගැන ප්‍රවෘත්තියක් කියන්න මට ඇවිල්ලා කියලා. අන්න ඒ මොහොත වෙනකොට කාලෙබ්ට අවුරුදු 45යි. කාලෙබ්ට අවුරුදු 45ක කාලයේ ඉඳලා මේ පරිච්ඡේදය වෙනකොට කාලෙබ්ට අවුරුදු 85යි. අවුරුදු 40ක් පුරා කාලෙබ් දෙවියන් වහන්සේට පක්ෂපාතීව මුළු හදවතින් අවංක කීකරු මිනිසෙක් ඇටියට ඔහුගේ ජීවිත ගමන ඔහු ගමන් කළා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි, ඊට වැදගත්
අපිට මේ පණිවිඩය අපි කොච්චර කාලයක්ද දෙවියන් වහන්සේට කීකරුව අවංකව විශ්වාසවන්තව අපේ ජීවිතය අපි ගෙනියන්න යන්නේ. අපේ ජීවිතේ යම් ඉලක්ක අරමුණු ඉදිරියේ තියෙන විට සමහර විට අපේ ප්‍රතිපත්ති වෙනස් වෙනවා. අපේ අරමුණු ඉලක්ක ආත්මාර්ථකාමී ලෙස ඉටු කරගන්න අපි හදනකොට අපි දේව වචනයත් නමනවා අපිට ඕන විදියට. ඉන් පස්සේ අපි සැබෑ මිනිස්සෙක් ඇටියට නෙවෙයි ජීවත් වෙන්නේ. අපිට වැඩක් නැහැ සබදතාවයන්. අපි ආත්මාර්ථකාමී. අපි ගැන විතරයි කල්පනා කරන්නේ. අපිට අපේ පවුලේ අයගේ සබදතාව වටින්නේ නැහැ. අපිට මිනිස්සුන්ගේ අවශ්‍යතාව ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ප්‍රේම කරන්නේ මුදල් වලට. අපි මිනිස්සුන්ට නෙවෙයි ප්‍රේම කරන්නේ. අපි ප්‍රේම කරන්නේ අපේ තනතුරු වලට. අපි ප්‍රේම කරන්නේ මිනිස්සුන්ට නෙවෙයි. අපි ඉලක්ක අරමුණු තබා ගැනීම වැදගත්. නමුත් අපේ ජීවිත කාලය තුල අපි ඒ කරා ගමන් කරන්නේ කෙසේද කියන එක ඉතා වැදගත්. අපිට කාලෙබ් දිහා බැලුවම අපට පේන්නේ අයි. ඔව් අවුරුදු 45න් පටන් ගන්න මේ ගමන අවුරුදු 85ක් වන විට අවුරුදු 40ක් ගෙවිලා ඔහු කියනවා 11 වෙනි පදයට යනකොට මට තවමත් ඒ ශක්තිය තිබෙනවා කියලා කාලෙබ් කියනවා යොසුවට. 11 වෙනි පදේ බලමුද අපි? මෝසෙස් මා යවූ දවසේදී මෙන් අදත් මම ශක්තිමත්ව සිටිමි. මෝසෙස් මා යවූ දවසේ මෙන් මම දැනුත් අවුරුදු 85ක් වෙනවා. අවුරුදු 40ක් කාලය මම නිම කළා මෝසෙස් එක්ක. මම දැනුත් ශක්තිමත්ව සිටිනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ඔබ ශක්තිමත්ව සිටපු එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔබ අවුරුදු 5ක් ශක්තිමත්ව ගමන් කළා කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මරණය දක්වා විශ්වාසවන්තව සිටපන්න එවිට ජීවනයේ ඔටුන්න ලබන්නේ කියලා එලිදරව් පොතේ කතා කරනවා. ඔබට ජීවිතයේ අරමුණු ඉලක්ක තිබෙන්නට පුළුවන්. ඔබ ඒ අරමුණු ඉලක්ක කරා ඔබ ගමන් කරන්න යන්නේ කෙසේද? මේ ජීවිත කාලය තුල අන්න එයයි ඔබ පරිස්සම් වෙන්නට ඕන දේ. අපි බලන්ට යනවා දැන් මේ කාලෙබ්ගේ ඒ අවුරුදු 45 ඉඳලා මේ 80 වෙනකන් කාලය තුල කාලෙබ් කොහොමද දෙවියන් වහන්සේට පක්ෂපාතීව අපි කතා කළා බල්ලා පක්ෂපාතී බල්ලෙක් කීකරුයි ස්වාමියාට. ඔබ බලන්න ගණන් කතාව 13 වෙනි පරිච්ඡේදයට ගිහිල්ලා අපි ගණන් කතාව 13 වෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි බලන්ට යනවා කාලෙබ්ගේ ජීවිතේ ඒ අවුරුදු 45 පටන් ගත්ත තැන ඉඳලා මෝසෙස් එක්ක ඔව් කොහොමද කාලෙබ් කියන පුද්ගලයා කොහොමද දෙවියන් වහන්සේ සමග ඉදිරියට ගමන් කළේ කියලා. දැන් අපි දන්නවා මේ කාලෙබ් කියන නමේ තේරුම බල්ලා කියන අදහසයි. ඒ අදහස් වන්නේ පක්ෂපාතීත්වය කියන එකයි. දැන් මේක තව දුරටත් හොඳින් තේරුම් ගැනීමට අපි බල්ලා ගැන කතා කරන්නම අවශ්‍යයි. දැන් ඔබ බලන්න ඔබට බල්ලෙක් ඉන්නවා නම් ගෙදර. මගේ ගෙදර බල්ලෝ නැහැ. ඒ නිසා මට ඒ අත්දැකීම් අඩුයි. නමුත් බල්ලන් සමග වැඩිපුර සුරතල් බලන කාලය ගත කරන අය ඉන්නවා නම් ඔබට මේක හොඳින් දැක ගන්න පුළුවන්. මේක අනිත් අයටත් හොඳට තේරෙන දෙයක්. ඔබ බලන්න යම් නිවසක බල්ලෙක් යම් කෙනෙක් ඇති කරනවා නම් බලන්න මේ බල්ලා ඒ මිනිස්සයාට හරි සමීපයි නේද? එයා යන පස්සේ බල්ලා යනවා. ගහලා එලෙව්වොත් ඌ ආයෙ දුවනවා. හැබැයි ආයෙ ටිකක් දුර ගියාම ආයෙ ආගේ පස්සෙන් යනවා. මම දන්න එක සහෝදරයෙක් ඌගේ ගෙදර අවුරුදු ගාණක් හිටපු බල්ලව ඔවුන් ගිහිල්ලා දැම්ම වෙන ඈතකට. ඔවුන් වාහනේ ගෙදර ආවා බල්ලව දාලා ඈතක. ඊට පහුවෙන්දට කොහෙද දවස් කීපයකට පස්සේ බල්ලා ආයෙ ගෙදර ඇවිල්ලා. බලන්න බල්ලෙකුගේ තිබෙන ස්වාමියාට තිබෙන ලැබියාව. බලන්න උට අඬ ගහන්න බාන්නේ ගෙදර ස්වාමියා. බලන්න ඌ කොච්චර සතුටින් කොච්චර උද්‍යෝගයකින්ද උගේ ස්වාමියා ගාවට ඌ යන්නේ. බලන්න ඒ බල්ලට කියන්නේ යම් දෙයක් කරන්න කියලා. ඒ බල්ලට ආවේනික දේවල්. ඉස්කෝලේ යන්න කොට යන්නේ නැහැ. නමුත් ඒ ගෙදර කෙනා මොකක් හරි අරගෙන කොහට හරි දැම්මොත් ඒක අරන් වරෙන් කිව්වම ඌ පුරුදු වෙලා ඉන්නවා ඒ ස්වාමියා කියන දේ කරන්න. බලන්න බල්ලා පක්ෂපාතී. බල්ලා ලැබි
ඒ ස්වාමියාට ඒ ස්වාමියා කියන දේ කරනවා. අනිත් අය කියන දේ නෙවෙයි. ස්වාමියාට ලැබී ස්වාමියාව ආරක්ෂා කරනවා. එක්තරා අවස්ථාවකදී මම ගෙදරකට ගිය අවස්ථාවේ ඒ ගෙදර බල්ලෙක් හිටියා. ඒගොල්ලන්ට ඒ බල්ලා හරි සමීපයි. ඉතින් මමත් කතා කර කර උන්නු ගමන් ඉතින් එයාගේ මේ කතා කරන ගමන් ඉතින් හිටගෙන කතා කරේ මම එයාගේ පිටට තට්ටුවක් දැම්මා. බල්ලා ගෙරෙව්වා. බල්ලා කල්පනා කරා මගේ ස්වාමියාට තර්ජනයක්. මෙයා අත තිබ්බ තට්ටුවක් දැම්මා. බලන්න තමාගේ ස්වාමියාට කොච්චර පක්ෂපාතීද? කොච්චර සමීපද? මෙන්න මේක තමයි මේ කාලෙබ් කියන චරිතය පිළිබඳව බයිබලයේ කතා කරන්නේ. දැන් බලමු ඒ කාලෙබ්ගේ පටන් ගැනීම. ගණන් කතාව 13 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ අපි කියවන්නට යනවා. දැන් මේ කොටසට අපි එනකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ කොටසේ පසුබිම. ගණන් කතාව 13 වෙනි පරිච්ඡේදයේදී පළවෙනි පදේ ඉඳලා අපට පේනවා දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කියනවා මම ඔබට පෙන්වන ඒ පොරොන්දු දේශයට 12 දෙනෙකු යවන්න ඒ පොරොන්දු දේශය සෝදිසි කරන පිණිස. ජොෂුවා මෝසෙස් දෙවියන් වහන්සේ කිව් ලෙස එක ගෝත්‍රයකින් එක්කෙනා බැගින් ගෝත්‍ර 12න් 12 දෙනෙකුව පිටත් කරලා අරිනවා. අර කානාන් දේශය පොරොන්දු දේශය සෝදිසි කරලා බලන්න. ඒ පොරොන්දු දේශය ගැන දෙවියන් වහන්සේ කිව්වේ ඒක මම ඔබට දෙන දේශය. ඒක කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශය. දැන් ඒක තමයි දෙවියන් වහන්සේ කිව්වේ. මම ඔබට දෙන දේශය. ඔබට දෙන බලාපොරොත්තුව. ඔබට දෙන ඉලක්කය. ඔබගේ අවසාන ස්ථානය. දැන් මම ඔබට දෙන දේ ශාස්ත්‍රීයයි. කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා. කවුද ඒක කිව්වේ? ඔවුන් දැකලා තිබුණේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වේ. දැන් දෙවියන් වහන්සේ කියනවා එහෙනම් බොරුනම් ගිහිල්ලා බලපල්ලා දැන්. ඒ දේශය කොයි වගේද කියලා ඒකට ඇතුල් වෙන්න පුළුවන් කොහොමද කියලා ගිහිල්ලා බලපල්ලා. ඒක කිරියෙන් පැණියෙන් ඉතිරෙන දේශයක්. ඒක මම ඔබට දෙන දේශයක්. දැන් මෝසස් ගෝත්‍ර 12න් 12 දෙනෙකු ලෑස්ති කරලා පිටත් කරලා අරිනවා මේ කානාන් දේශය බලන්න. දැන් මේ 12 දෙනා යනවා. ගිහිල්ලා මේ 12 දෙනාගෙන් 10 දෙනෙක් කියන්න පටන් ගන්නවා මේ කානාන් දේශයට ගියාම ඒකේ දැන් මේගොල්ලෝ ආවෙත් එහි තිබුණු මිදි යම් යම් පළතුරු වර්ග කඩාගෙන ආවේ. හැබැයි ඇවිල්ලා කොහොමද ඒගොල්ලෝ මේ කානාන් දේශය ගැන මෝසස්ට ප්‍රවෘත්ති කිව්වේ? ඔවුන් කියනවා මේකට අපිට ලං වෙන්න බෑ. දෙවියන් වහන්සේ කිව්වට මේක අපිට අත් කරගන්න බෑ. දෙවියන් වහන්සේ පොරොන්දු වුණා කිව්වට ඒක අපිට ළඟා කරගන්න පුළුවන් එකක් නෙවෙයි ඔය දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ. මේකට අපි ඇතුල් වුණොත් අපි හැම කෙනෙක්ම මැරෙන්න පුළුවන්. ඉතාමත් භයානක තත්වයක් තියෙන්නේ කියලා 10 දෙනෙක් කියන්න පටන් ගත්තා දෙවියන් වහන්සේ කිව්ව දෙයට විරුද්ධ දේවල්. නමුත් බලන්න 30 වෙනි පදය. මෙන්න කාලෙබ් 30 වෙනි පදය. කාලෙබ් මෝසෙස් ඉදිරියේ සෙනග නිශ්ශබ්ද කරාවා. අපි වහාම නැගී ගොස් ඒක හිමි කරගමු. මක්නිසාද අපට ඒ යටත් කරගන්න හොඳටම පුළුවනයි කීය. මේ කාලෙබ් මොනවද කිව්වේ? 10 දෙනෙක් අර විදියට කතා කරනකොට කාලෙබ් සහ ජොෂුවත් ඇතුළත් ඒකට. නමුත් අපිට 30 වෙනි පදයේ පේනවා කාලෙබ් අනිත් අයව නිශ්ශබ්ද කරමින් කතා කරලා කියනවා නෑ නෑ අපිට ඒක අත් කරගන්න පුළුවන්. දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්න එපා. දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්න එපා. දෙවියන් වහන්සේ කිව්ව දේ ඇත්තයි. දෙවියන් වහන්සේ කිව්ව දේ සම්පූර්ණයි. දෙවියන් වහන්සේ අපට ඒක අත් කරලා දෙනවා. ඒක ගැන වැරදි දේවල් කියන්න එපා. දෙවියන් වහන්සේ කතා කළ දේ ගැන වැරදි ප්‍රවෘත්ති කියන්න එපා. ඒක පහත් කරලා කතා කරන්න එපා. ජොෂුවාට පුළුවන් වුණා දෙවියන් වහන්සේට පක්ෂපාතී දෙවියන් වහන්සේට ලැබි මිනිස්සෙක් හැටියට අනිත් අය ඉදිරිපිට පෙනී සිටින්න. එතනින් නතර වෙන්නේ නැහැ. ඔබට පේනවා මේ 14 වෙනි පරිච්ඡේදයේම ඔබ පොඩ්ඩක් ආපස්සට හැරෙව්වොත් මේ ප්‍රවෘත්තිය නිසා මෝසෙස්ට විරුද්ධව ඊශ්‍රායෙල් සෙනග
උසි ගැන්නුවා මේ 10 දෙනා දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්න. දෙවියන් වහන්සේගේ පණිවිඩ සුළු කරලා කතා කරා. දෙවියන් වහන්සේ දෙන්න යන දේ සුළු කරලා කතා කරා. ඒකට මේ මුළු ඊශ්‍රායෙල් සෙනගවම ඇවිස්සුවා දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන්න. දෙවියන් වහන්සේගේ දේ සුළු කර කතා කරන්න මේ 10 දෙනා මේ සෙනග අතර වැරදි පෙළඹවීම් ඇති කරන්න පටන් ගත්තා. අන්න ඒ අවස්ථාවේ යලිත් ජොෂුවා සහ කාලෙබ් බලන්න ගණන් කතාව මේ 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය සිට 10 වෙනි පදය කියවද්දී ඔබට පේනවා 14 6 සිට 10 දේශයේ සෝදිසි කළවුන්ගෙන් නූන්ගේ පුත්‍ර වූ යොෂුවාද යපුන්නේගේ පුත්‍ර වූ කාලෙබ්ද තමන්ගේ වස්ත්‍ර ඉරාගෙන ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කතා කොට අපි සෝදිසි කරන්නට ගිය දේශය ඊටාම හොඳ එකක් දේශයක්ය. ස්වාමින් වහන්සේ අප කෙරෙහි ප්‍රසන්න වනසේක් නම් කිරි සහ මීපැණි ගලා යන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. ස්වාමින් වහන්සේට විරුද්ධව කැරලි ගැසීම් නම් නොකරපල්ලා. ඒ දේශයේ සෙනගට බය නොවන්න. මක්නිසාද ඔහු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය. ස්වාමින් වහන්සේ අප සමග සිටනසේක ඔවුන්ට බය නොවන්නයි කීවෝය. එහෙත් මුළු සභාව ගල් ගසා ඔවුන් මරන්නට කීහ. ස්වාමින් වහන්සේගේ මහිමේද සම්මුඛ කුඩා. හොඳයි. ඔබට පේනවා කාලෙබ් ජොෂුවා දෙන්නම සෙනගට කියනවා ඔබ දෙවියන් වහන්සේට විරුද්ධව නම් අනේ කැරලි ගහන්න එපා. දෙවියන් වහන්සේ අපට දෙන්න යන දේ යහපත්. නිතරම කාලෙබ් කළ දේ තමයි දෙවියන් වහන්සේට කීකරුව උන්වහන්සේ කියන දෙයට කීකරු වීමට ඔහු සකසාගෙන තිබුණා. නමුත් අර 10 දෙනා සෙනගවත් දෙවියන් වහන්සේ කියන දෙයට අකීකරුව ජීවත් වෙන්න අකීකරුව බලන්න දෙවියන් වහන්සේ පෙන්වන දේ අකීකරුව කතා කරන්න මේ අය දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහන සෙනගක් බවට පත් වුණා. නමුත් ඒ සෙනග මැද කාලෙබ් දෙවියන් වහන්සේට කීකරු පක්ෂපාතී මිනිසෙක් හැටියට ජීවත් වුණා. බහුතරයක් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව කතා කරද්දී වැඩි පිරිසක් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව ක්‍රියා කරද්දී කාලෙබ් ජොෂුවා දෙන්න දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙන්න තීරණය කළා. අනිත් අය වැඩි දෙනෙක් මොනවා කිව්වත් අනිත් අය මොන විදිය අවාසි දිහා බැලුවත් මම දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙනවා. මම දෙවියන් වහන්සේට පක්ෂපාතීව ජීවත් වෙනවා. මම ඒ දේශයේ මැරුණත් මම දෙවියන් වහන්සේගේ වචනය සුළු කරන්නේ මම ඒ වචනයට ගරු කරලා ගමන් කරනවා කියන තැන කාලෙබ් පක්ෂපාතී කීකරු අවංක මිනිසෙක් හැටියට ඔහුගේ ජීවිත කාලය ඔහු ගමන් කළා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී මේ අභියෝගය අපට තිබෙනව නේද? බහුතරයක් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ දේ කතා කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ දේවල් සමච්චල් කරලා කතා කරනවා. පහත් කරලා කතා කරනවා. තමන්ගේ අරමුණු කරා යන්න හදනකොට ඒ වචනය නම්බ ගන්නවා තමුන්ට ඕන විදියට. ඒ විදියට දේව වචනය පහත් කරන ලෝකයක් ඇතුලේ මිනිස්සු අතර ඔබ කොහොමද දෙවියන් වහන්සේගේ වචනයට තනි පුද්ගලයෙක් හැටියට කීකරු වෙන්න හිට ගන්නට යන්නේ? ඔබට ඒක අභියෝගයක් නේද? කාලෙබ්ට විරුද්ධව සෙනග ගල් ගත්ත අතට සෙනග ගහන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ හස්තය ඔවුන් සමග තිබුණා. ඔබ දේව වචනේ රකින්න හදනකොට ඔබගේ පවුල ඇතුලේ ඔබගේ ජනතාව අතර ඔබගේ මිනිස්සු අතර ඔබ දේව වචනේ රකින්න උත්සාහ කරනකොට ඔබට විරුද්ධව ගල් ගන්න පුළුවන්. අනිත් අය ඔබව බාධාවක් හැටියට දකින්න පුළුවන්. එතකොට ඔබත් මාරු වෙනවද? වචන වෙනස් කරනවද? ඔබත් අනිත් අයගේ බහුතරයේ කැමැත්තට අනුව ඔබත් හිස නමනවද දේව වචනය කඩ කරමින්? නමුත් කාලෙබ් දෙවියන් වහන්සේට පක්ෂපාතීව හිටියා. බල්ලා කියන වචනේ තේරුම ගන්න යන්නේ විදියටයි. කාලෙබ් දෙවියන් වහන්සේට කීකරු වුණා එවැනි මරණ තර්ජන අභියෝග මැද පවා. නමුත් බලන්න 14 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ
එහෙත් මාගේ මෙහෙකරු කාලෙප්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද මොනවද කියන්නේ? 14:24 කියනවා මොකද්ද? එහෙත් මාගේ මෙහෙකරු කාලෙප්ට වෙන ආකාර සිතක්, පක්ෂපාතී සිතක්, අනිත් අයට නැති වෙනස් සිතක් ඔහුට තිබුණේ. පක්ෂපාතීකමක් තිබුණා මට. කීකරු සිතක් මං කෙරෙහි තිබුණා. නමුත් වෙන අයට ඒක තිබුණේ නැහැ. වෙන අයට තිබිච්ච නැති සිතක් කාලෙප්ට තිබුණා. දෙවියන් වහන්සේ කියනවා මොනවද කියන්නේ? ඒත් මාගේ මෙහෙකරු කාලෙප්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද සම්පූර්ණ ලෙස මට කීකරු වුණා. සෙනග අනිත් 10 දෙනා සෙනගව පෙළඹෙව්වා. දෙවියන් වහන්සේට සම්පූර්ණ සිතක් නැතිව අකීකරු සිතකින් වෙලාවට අනුව වෙනස් වෙන සිත් වලින් වැඩ කළා. ඔවුන් මුදාගත්තේ දෙවියන් වහන්සේ, පොරොන්දු දේශයට ගෙනියන්නේ දෙවියන් වහන්සේ. පාරාවෝගෙන් නිදහස් කළේ දෙවියන් වහන්සේ, මන්නා දුන්නේ දෙවියන් වහන්සේ. වලාටමකින් සහ ගිනිටමකින් මඟ පෙන්වමින් ඉදිරියට අරන් ආවේ දෙවියන් වහන්සේ. සියලු දේ කළේ දෙවියන් වහන්සේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනය කඩ කරනවා. දෙවියන් වහන්සේගේ වචනය නමා ගන්නවා තමුන්ට ඕන විදියට. නමුත් කාලෙබ් දෙවියන් වහන්සේගේ වචනය කෙරෙහි සම්පූර්ණ සිතකින්, පක්ෂපාතීකමකින් ජීවත් වුණා කියලා කියනවා. ඒ පදේ තව දෙයක් කියනවා. ඒක අපි අන්තිමට බලමු. මොනවද කියන්නේ? 24 වෙනි පදේ. ඔහුගේ දේශයට මම ඔහු පමුණුවන් නෙමෙයි. මම ඔහුව දේශයට පමුණුවනවා. අපි ඒක පස්සේ බලමු. ඊළඟට ගණන් කතාව 32ට හරවන්න. ගණන් කතාව 32 පරිච්ඡේදයට අපි හරවමු. අපි දැන් මේ බලමින් ඉන්නේ අවුරුදු 85ක් වෙච්ච කාලෙබ්. ඔහු කියනවා මම අවුරුදු 45 ඉඳලා දෙවියන් වහන්සේට පක්ෂපාතී, කීකරු, මුළු හදවතින් උන්වහන්සේ සමග ගමන් කළ, දැනුත් ඒ ශක්තිය තියෙන මිනිසෙක් කියලා කාලෙබ් ගැන කියනවා. අපි මේ බලන්නේ අන්න ඒ කාලෙබ්ගේ අවුරුදු 45 සිට ඒ අවුරුදු 41 කාලය කොයි වගේද කාලෙබ් ජීවත් වුණේ, ගමන් කළේ දෙවියන් වහන්සේ සමග කියලායි. 32 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12 පද කියවමු. ගණන් කතාව 32 11 සිට 12. සම්පූර්ණ ලෙස ස්වාමීන් වහන්සේ අනුව ගියා වූ කෙනිස්සිය වූ යෙපුන්නේගේ පුත්‍ර වූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍ර වූ යොෂුවා හැර මිස්රෙන් ආවා වූ 20 අවුරුද්ද පටන් ඉහළ වයස ඇත්තා වූ මිනිසයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකෝබ්ටද දෙන දෙව්ල දේශය සැබෑවෙන්ම නොදකින්නෝය. කොහොමද එතන කියන්නේ 32 වෙනි පරිච්ඡේදයේ 11 12 පදවල කාලෙබ් සම්පූර්ණ සිතකින්, පක්ෂපාතී සිතකින්, කීකරුකමේ සිතකින් දෙවියන් වහන්සේ කෙරෙහි ගමන් කළා. ද්විතීය කතාව පොතට හරවන්න. පළවෙනි පරිච්ඡේදය 36 වෙනි පදය. ඊට එහා පැත්තේ පොත ගණන් කතාව, ඊළඟට ද්විතීය කතාව. ද්විතීය කතාව පළවෙනි පරිච්ඡේදය 36 පදය. බයිබලයේ 4 වෙනි පොත කාලෙබ් වනහයි ඒක දකින්නේ 5 වෙනි පොත. සමාවෙන්න. යලිත් කියවන්න පළවෙනි පරිච්ඡේදය 36. කාලෙබ් වනහි ඒක දකින්නේය. ඔහු සම්පූර්ණ ලෙස ස්වාමීන් වහන්සේ අනුව ගිය බැවින් ඔහු පය ගැසූ දේශය ඔහුටත් ඔහුගේ දරුවන්ටත් දෙන්නෙමි කියා දීවලසේක. ඔබට පේනවද? කාලෙබ් ගැන කතා කරනකොට කියන්නේ සම්පූර්ණව නීතියක් නිසා නෙවෙයි, වාසියක් නිසා නෙවෙයි, ලාභය පේන නිසා නෙවෙයි, මොන වාතාවරණය මැද හරි ඔහු දෙවියන් වහන්සේට පක්ෂපාතී කීකරු මිනිසෙක් ඇටියට සිටියා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී, අපි යන්නේ අමාරු කාලයක. ලෝකේම අමාරු කාලයක ගමන් කරන්නේ. මේ අමාරු කාලය තුල ගමන් කරන විට තමයි අපේ සැබෑ ක්‍රිස්තියානි ජීවිතය ඔප්පු වෙන්න පුළුවන් අවස්ථාව. මොකද හැම දෙයක්ම හොඳින් තියෙන අවස්ථාවේ අපි කීකරුයි. හැම දෙයක්ම යහපත්ව සිදුවෙන අවස්ථාවේ කොහොමත් අපි ඒ ගමන ඉස්සරහට යනවා. නමුත් අමාරු පරීක්ෂාකාරී අවස්ථාවන් මැදින් ගමන් කරන විට
තමයි ඔප්පු වෙන්න යන්නේ අපේ සැබෑ කීකරුකම. අපි ගිය සතියේ බැලුවා යේසුස් වහන්සේව යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබීම. ඒ අමාරු අවස්ථාව, ඒ පීඩාකාරී අවස්ථාව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වීම තෝරාගත්තා. කාලෙබ් දිහා බලනකොට අපිට පේන්නේ ඔහු ඒ අමාරු අවස්ථාව තුල අනිත් අයගේ විරෝධතාවයන් මැද බහුතරයක් එක දෙයක් කියනකොට කාලෙබ් දෙවියන් වහන්සේගේ වචනයට පක්ෂපාතීව කීකරුව ගමන් කරන්න සූදානම් වුණා. අපි ඉහත කියපු පදවල කියනවා මං කිව්වා පසුව කතා කරන්න පුළුවන් කියලා. දැන් අපි මේ පදෙත් ඒ කොටස තියෙනවා. අපි දැන් මේ පදේ කියමු 1:36 යලිත් අන්න ඒ කොටසට අපි දැන් අතුල් වෙමු අවසානයේ. කාලෙබ් වනාහි ඒක දකින්නේය. ඔහු සම්පූර්ණ ලෙස ස්වාමීන් වහන්සේ අනුව ගිය බැවින් ඔහු පය ගැසූ දේශය ඔහුටත් ඔහුගේ දරුවන්ටත් දෙන්නේ මේ කියා දීලා සම්පූර්ණව ස්වාමීන් වහන්සේ අනුව ගිය බැවින් මොනවද කියන්නේ? ඒ පය ගැසූ දේශය දෙවියන් වහන්සේ ඔහුට දෙන්න ලෑස්ති කියලා කියනවා. අපි දන්නවා දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා මේ පරම්පරාවෙන් කිසිවෙක් ඒ පොරොන්දු දේශයට යන්නේ නැහැ. ඇයි? මගේ වචනය සුළු කළා. මගේ වචනයට අපහාස කළා. මගේ පොරොන්දු අවිශ්වාස කළා. ඒ නිසා මේ කිසිවෙක් මම නියම කර තිබෙන පොරොන්දු දේශයට යන්නේ නැහැ. යන්නේ කවුද? කාලෙබ් සහ ජොෂුවා දෙන්නා පමණයි. ඒ ගෝත්‍ර 12 එවකට හිටි පරම්පරාව වැඩිහිටි පරම්පරාව පොරොන්දු දේශයට ගියේ නැහැ. ඔවුන් මලකඳන් කාන්තාරයේ ඇද වැටුණා. නමුත් ඒ පරම්පරාව අතර කාලෙබ් සහ ජොෂුවා කියන දෙන්න විතරයි දෙවියන් වහන්සේ පොරොන්දු වූ පොරොන්දුව අත්කරගන්න පුළුවන්, භුක්ති විඳින්න පුළුවන් අය බවට පත් උනේ. එනිසා ඔබේ ජීවිතේ ඔබ ඉලක්ක කරා ගමන් කරන විට, ඔබේ ජීවිතයේ බලාපොරොත්තු පරමාර්ථ කරා ගමන් කරන විට ඔබට හිතෙන්න පුළුවන් මට අමාරුයි නේද දේව ප්‍රතිපත්ති රකිමින් මගේ ඉලක්කය කරා එන්න කියලා ඔබ හිතන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද? මිනිස්යාට නම් නොපුළුවන, නමුත් දෙවියන් වහන්සේට සියල්ල පුළුවන්. ඔබගේ හැදහිල්ල, ඔබගේ පක්ෂපාතීත්වය, ඔබගේ හදවතේ කීකරුකම දෙවියන් වහන්සේ කෙරෙහි නම් තිබෙන්නේ. දේව වචනේ කියනවා උන්වහන්සේ අපට ආශිර්වාද කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. අපේ පරමාර්ථ ඉලක්ක දෙවියන් වහන්සේගේ වචනයට අනුව දෙවියන් වහන්සේට මුළු හදවතින් කීකරු වෙමින්, දෙවියන් වහන්සේට මුළු හදවතින් පක්ෂපාතී ගෞරවාන්විත මිනිසෙක් හැටියට ඔබ ජීවත් වෙමින් ඔබ ඒ ඉලක්ක කරා ගමන් කරන්නට යන්නේ නම් ඔබත් රැකෙන්න යනවා. ඔබේ පෞල් ජීවිතයත් රැකෙන්න යනවා. ඔබේ දූ දරුවන් රැකෙන්න යනවා. ඔබේ පරම්පරාවෙන් පරම්පරාව ආශිර්වාදලත් සෙනගක් ලෙස ගමන් කරන්නට යනවා. නමුත් ඔබගේ ඉලක්ක අරමුණු දිහා බලලා ඔබගේ අනාගත පරම්පරාව ඉදිරිපිට ඔබ දේව ප්‍රතිපත්ති කඩන්න හදනවා නම්, දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධව දේව වචනය සුළු කරලා ඔබගේ ඉලක්ක කරා ඔබ යන්න අඩිය තියන්න හදනවා නම්, ඔබේ දරුවන්ට පුරුදු කරනවා නම් දේව ප්‍රතිපත්ති කඩලා හරි දියුණුව කරා ගමන් කරන්න අවශ්‍යයි කියන එක ඔබ අවසානයේ අත්පත් කරගන්න යන්නේ දෙවියන් වහන්සේට ගරුබිය නැති, දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් නැති, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමක් නැති ජීවිතයි ඔබ ගොඩනගන්න යන්නේ. ආදර අම්මේ තාත්තේ අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ දරුවන් අපේ පවුල් වල අපි තීරණ ගන්න විට අපිට තියෙන්න අවශ්‍යයි මේ අමාරු කාලය ඇතුලේ මගේ පවුල තුල මොන ඉලක්ක අරමුණු අපට තිබුණත් අපි දෙවියන් වහන්සේගේ වචනයට මුල් තැන දෙන පවුලක් වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය සුළු වෙන්න දෙන්නේ නැහැ. අපි මුළු හදවතින් දේව වචනය දිහා බලලා අපි තීරණ ගන්නවා අපේ ජීවිතය ගැන. ඔබ එවැනි දෙයක් නම් ඔබේ පවුල ඇතුලේ ගොඩනගන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ හස්තේ ආශිර්වාද ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මිනිසෙක් හැටියටයි ගමන් කරන්න යන්නේ. දූදරුවෙනි, ඔබ දෙවියන් වහන්සේට පක්ෂපාතී, උන්වහන්සේට කීකරු, කාලෙබ් බල්ලා කියන අදහසට අනුව
ඔබගේ ජීවිතේ ඔබ දෙවියන් වහන්සේට මුල් තැන දෙන කෙනෙක් නම් ඔබගේ මුළු හදවතින් දෙවියන් වහන්සේට ප්‍රමුඛතාවය දෙමින් ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් දෙවියන් වහන්සේගේ වචනයට කීකරුකම ප්‍රමුඛ කරගෙන ඔබ ඔබගේ අනාගතය සැලසුම් කරන කෙනෙක් නම් ඔබ ගොඩනගන අනාගතය ආශිර්වාදලත් අනාගතයක් වෙන්න යනවා. තරුණ සහෝදරයා සහෝදරී ඔබගේ අරමුණු ඉලක්ක ඔබ ඉෂ්ට කරගන්න යන්නේ දේව වචනය සුළු කරලා හදවතින් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නේ නැතිව පොතට ප්‍රේම කරන්නේ අවස්ථාවට ප්‍රේම කරන්නේ වැඩේ කරගන්න නිසා තමයි ඇඟ බේර ගන්න නිසා තමයි කීකරුකම දක්වන්නේ. එසේ නොවි ඔබ දෙවියන් වහන්සේට මුළු හදවතින් දෙවියන් වහන්සේ කෙරෙහි සමීපව ඔබ උන්වහන්සේ සමග ගමන් කරන්නට සූදානම් නම් ඔබගේ ඉලක්ක අරමුණු දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්න පුළුවන් දෙවියන් වහන්සේව සිටින්ට යනවා. එසේ නැති විට අපි හඹාගෙන ගිහිල්ලා තමන්ටම ප්‍රේම කරන්න ඕව මුදලට ප්‍රේම කරන්න ඕව 2 තිමෝති 3 කතා කරපු විදියට අපි අපිටමයි ප්‍රේම කරන්නේ. අපේ ඉලක්ක කරා අපිට යන්න නම් අනිත් අයට ප්‍රේම කරගෙන ඉන්න බෑ. අනිත් අයට ප්‍රේම කරන එක නතර කරන්න වෙනවා. අපේ අරමුණ ඉෂ්ට කරගන්න වෙනවා. ඔබ මොනවද අන්තිමට අත් කරගන්න යන්නේ ජීවිතේ? ඔබ අත් කරගනි නිවෙසක් දෙකක් සල්ලි කොටක් යාන වාහන ටිකක් කොහෙද ඔබේ ජීවිතේ කෙලවර වෙන්න යන්නේ? මේ හැමදේම හොඳයි. දෙවියන් වහන්සේගේ වචනය මතයි අපේ ජීවිතේ රඳා පවතින්න අවශ්‍යයි. කාලේ මුල පටන් ඒ අවුරුදු 40 ඌට අවුරුදු 45යි 85 වෙනකන් අවුරුදු 40ක කාලේ දෙවියන් වහන්සේට පක්ෂපාතී කෙනෙක් හැටියටයි ඔහුගේ ජීවිත ගමන ඔහු ගමන් කරන්න පටන් ගත්තේ. මොනවා ලැබුණත් මොනවා හොයාගෙන ගියත් දෙවියන් වහන්සේගේ වචනයට පිටින්නම් ඔබ ජීවත් වෙන්න යන්නේ. ඔබ මොන දේ ලබා ගත්තත් දෙවියන් වහන්සේගේ වචනයට පක්ෂපාතී නොවි දෙවියන් වහන්සේට ඇලුම් නොවි ඔබ මුදලට ප්‍රේම කරන කෙනෙක් ඔබ සහෝදර ප්‍රේමය නැහැ ඔබ උඩඟුයි ඔබ ආඩම්බරයි ඔබ ඔබේ ලෝකයක ඔබ ජීවත් වෙන කෙනෙක් නම් ඔබ අවසානයේ අත් කරගන්න යන්නේ කවුරුත් නැති හිස් ජීවිතයක් ඔබ අත් කරගන්න යන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී කාලේ අවුරුදු 40ක කාලය ඔහුට කියන්න පුළුවන් වුණා ජොෂුවා ගාවට ඇවිල්ලා මෝසෙස් මැරුණාට පස්සේ වගකීම යොෂුවා අතට පැවරුණා. කාලෙප්ට පුළුවන්කමක් ලැබුණා ජොෂුවා ඉදිරියට ගිහිල්ලා කියන්න මම දෙවියන් වහන්සේ ඉදිරිපිට අවුරුදු 45 සිට අවුරුදු 85යි දැම්මට මම සම්පූර්ණ සිතකින් දෙවියන් වහන්සේට පක්ෂපාතී සිතකින් අවංක කමින් මම කාලෙබ් ලෙස දෙවියන් වහන්සේ සමග ගමන් කළා. ඔබටත් මටත් කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන මොන අමාරු කාලයක් මැදින් ගමන් කළත් මෙන්න මම දැන් මේ කාලයට ඇවිල්ලා ඉන්නවා. මම දෙවියන් වහන්සේට කීකරු පක්ෂපාතී මිනිසෙක් හැටියට මගේ ගමනේ මම මෙච්චර දුර ඇවිල්ලා තියෙනවා කියලා ඔබටත් මටත් කියන්න පුළුවන්කමක් තියෙන්නට අවශ්‍යයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී අපි ස්වාමින් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අපි කියමුද ස්වාමිනී මට අවශ්‍යයි යම් අරමුණු ඉලක්ක සපුරා ගන්නට මගේ ජීවිතේ. ඒවා වැරදි නෑ. අපි හැමෝම මිනිස්යන්ට ඉලක්ක අරමුණු පරමාර්ථ තිබෙනවා. ඒවා අපි ඉටු කර ගැනීම වරදක් නොවේ. නමුත් කෙසේද මම මගේ ඉලක්ක අරමුණු කරා ගමන් කරන්න යන්නේ? ඒ ගමන් කරන්න හදන ගමන තුල දෙවියන් වහන්සේට කීකරු වීම තියනවාද? දෙවියන් වහන්සේට පක්ෂපාතීද?
දෙවියන් වහන්සේව හොයන දෙවියන් වහන්සේට ඇලුම් වෙන කාලෙබ් මෙන් බහුතරයක් මොන දේ කිව්වත් වැඩි දෙනෙක් මොන විදියට ගමන් කළත් මම දෙවියන් වහන්සේගේ වචනයට අනුව ගමන් කරනවා කියන සිතක් ඇතුවද ඔබ අර අරමුණු ඉලක්ක කරා ගමන් කරන්නේ? ඒවා දෙවියන් වහන්සේ අනුමත කරන විදියටද තියෙන්නේ? ඒවා දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තියෙන දේවල්ද? ඒවා මත දෙවියන් වහන්සේගේ හස්තය තිබෙනවද? එසේ නැතිනම් ඔබට යම් දේ කරගන්න ඕන වුණාම ඔබ දේව වචනේ දේවලුත් ඔබට ඕන විදියට නමා ගන්නවා. ඔබට ඕන විදියට දේව වචනයත් නමාගෙන වටේ ඉන්න අයවත් නවාගෙන ඔබට ඕන වැඩේ ඔබ හිමීට කරගන්නවා නම් එහෙම කරගෙන ඔබ ලබා ගන්න යන්නේ මොකද්ද ජීවිතේ ඉදිරියේ? කාලෙබ් අවසානයේ දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශය අත්පත් කරගත්ත මිනිසෙක් වුණා. නමුත් දෙවියන් වහන්සේට අකීකරු වූ පරම්පරාවක් කාන්තාරේ මල කඳන් ඔවුන්ගේ ඇද වැටුණා. ඔවුන්ට ඉදිරියට යන්න බැරි වුණා. ඔවුන් අත්පත් කරගත්ත දෙයක් නැහැ. ඔවුන්ගේ ජීවිත විනාශ වුණා. දෙවියන් වහන්සේ ඔබ කැඳවා තිබෙන්නේ විනාශ වෙන ජීවිතයකට නොවේයි. දෙවියන් වහන්සේ ඔබ කැඳවා තිබෙන්නේ දෙවියන් වහන්සේට ලැබී දෙවියන් වහන්සේට පක්ෂපාතී සම්බන්ධතාවයකින් උන්වහන්සේට හදවතින්ම කීකරු වෙන මිනිසෙක් හැටියට ජීවත් වන පිණිසයි. අපි ස්වාමින් වහන්සේට යාඥා කරමුද මේ වෙලාවේ සියලු දෙනා? අපි ස්වල්ප වේලාවක් දැස් මසා ගනිමුද මේ වෙලාවේ? ඔබ ඉන්න ස්ථානවල සෑම කෙනෙක් ඔබගේ දැස් මසා ගන්න ස්වල්ප වේලාවක්. ඔබ කවුරුත් එහෙම යන්න එපා. ඔබ දන්නවා දේව මෙහෙ වෙලාවේ මං කොච්චර ඔබට තදින් කෑ ගහනවද කියලා. දේව මෙහෙ වෙලාවේ ජංගම දුරකථන අල්ලන්න යන්න එපා. එළියට නැගිටලා යන්න එපා. ඔබට මාව යකෙක් වගේ පේන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද අපි දෙවියන් වහන්සේට හදවතින් ප්‍රේම කරන්න අවශ්‍යයි. වචන වලින් නෙවෙයි නිකන්. අපි දෙවියන් වහන්සේට දිය යුතු ලැබියාව අපි අවංකවම දෙන්න අවශ්‍යයි. ඒවා අපිට ඒ කෙටි පොඩි වෙලාවක් ඇතුළේවත් ඒක ඒ විදිහට කරන්න බැරි නම් මොකක්ද අපේ කිතුණු ජීවිතය? ඒ නිසා ඔබට මට දැන් ඔබව පේන්නේ නැහැ. ඔබට මාව පේනවා. අපි දුරස්ව සිටින්නේ. නමුත් දෙවියන් වහන්සේ ඔබට ලංව සිටිනවා මේ වෙලාවේ. පාවුල් තුමා පිලිපි දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා මා ළඟ සිටියේදී පමණක් නොව මම ඈත්ව සිටින විටත් ඔබ ඊටත් වඩා බයිනුත් වෙවුලුමිනුත් නුඹලාගේ ගැලවීම ඉෂ්ට කරගනින්නලා කියලා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරිපිට ඔබ දැස් වසාගෙන ඔබ කියන්නේ ස්වාමීනි මට අවශ්‍යයි එවන් හදවතක්. ඔබ වහන්සේට ලැබී ඔබ වහන්සේට පක්ෂපාතී ඔබ වහන්සේට මුළු හදවතින් කීකරු වෙන්න පිපාසයක් ඇති හදවතක් මට අවශ්‍යයි කියලා කියන්න. අනිත් අය කියන නිසා නෙවෙයි. මගේ ගෙදර අය බලන නිසා නෙවෙයි. සභාවේ නායකයෝ ඇවිල්ලා අපෙන් අහන නිසා නෙවෙයි. මට ස්වාමිනී අවශ්‍යයි හදවතින්ම ඔබ වහන්සේට ප්‍රේම කරන සිතක්. හදවතින්ම ඔබ වහන්සේට කීකරු වෙන පක්ෂපාතී වෙන සිතක්. මොන ඉලක්ක අරමුණු ඔබට තිබුණත් සහෝදර සහෝදරී මොන විදියේ බලාපොරොත්තු ඔබේ ජීවිතයේ තිබුණත් ඔබ ඒ කරා ගමන් කරන්න යන්නේ මේ කෙටි කාලය තුල කොයි ආකාරයෙන්ද? ඔබ ස්වාමින් වහන්සේට කියන්න ස්වාමිනී මට අවශ්‍යයි බල්ලෙක් මෙන් කාලෙබ් මෙන් ඔබ වහන්සේට නැමුණු සිතක් ඔබගේ වචනයට ගරු කරන ඒ වචනයට පමණක් නැමී සිටින හදවතක් මට අවශ්‍යයි. එසේ නැතිව බය නිසා අනිත් අය හොයන නිසා අහන නිසා මං කරන්නම් ස්වාමිනී කියලා කියන සිතක් නොවේයි. ඔබ කියන්න ස්වාමිනී මට අවශ්‍යයි කවුරු බැලුවත් නැතත් කවුරු ඇහුවත් නැතත් මට අවශ්‍යයි ඔබ වහන්සේට නැමුණු පක්ෂපාතී වූ කීකරු වූ හදවතක් ඔබට ප්‍රේම කරන හදවතක්. අපි සෑම කෙනෙක් ස්වල්ප වේලාවක් දැස් පසාගෙන අපි කියමුද ඔබ ඉන්න ස්ථානයේ දැස් පසාගෙන ඔබ කියන්නේ ස්වාමිනී මට අවශ්‍යයි එවැනි ජයග්‍රාහී පොරොන්දු අත්පත් කරගන්න පුළුවන් දරුවෙක් හැටියට ගමන් කරන්න මට අවශ්‍යයි. ඔබ දැනටමත් ගමන් කරන්නේ දේව වචනේ ඔබට ඕන විදියට නමාගෙනද?
ජේසුස් වහන්සේට පරීක්ෂාව ආවා. දේව වචනයට අකීකරු වෙලා යක්ෂයා බැලුවා උගේ අදහස් වලට කීකරු කරගන්න. ජේසුස් වහන්සේ ඒ පරීක්ෂාවන් මැද, ඒ පීඩාව මැද, ඒ අවශ්‍යතාවය මැද, ඒ අනන්‍යතාවයේ ප්‍රශ්නය මැද ජේසුස් වහන්සේ තෝරාගත්තා දෙවියන් වහන්සේගේ වචනයට පමණක් කීකරුව සිටින්න. දෙවියන් වහන්සේට පමණක් වැඳ වැටෙන්න, පක්ෂපාතී වෙන්න. ඔබ යන පරීක්ෂාව මොන වගේද අද? ඔබ කියන්න ස්වාමිනී කාලෙබ් මෙන් මට උදව් කරන්න ඔබ වහන්සේ. අම්මා කෙනෙක් හැටියට, තාත්තා කෙනෙක් හැටියට දේව වචනයට එකලෙස ගරු කරන, කීකරු වෙන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් හැටියට මගේ පවුල හසුරුවන්න, මගේ අනාගතේ සැලසුම් කරන්න ඔබ වහන්සේ මට උදව් කරන්න. දරුවනි ඔබ කියන්න මොන අමාරු වාතාවරණයක් මැදින් ඔබ ගමන් කළත් දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි තබා තිබෙන සැලැස්ම ඉටු වෙන පිණිස ඔබ දේව වචනය කඩ කරන ඔබේ අරමුණ වෙනුවෙන් යන්න දෙවියන් වහන්සේගේ වචනය ඔබට ඕන විදිහට නමා ගන්න කෙනෙක් නොවි. ඔබ දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී මට අවශ්‍යයි ඔබ වහන්සේට නැමෙන හදවතක්. ඔබ වහන්සේගේ වචනයට කීකරු හදවතක්. තරුණ සහෝදර සහෝදරි ඔබගේ ජීවිතේ මොන අරමුණු ඉලක්ක බලාපොරොත්තු ඔබට තිබුණත් ඔබ අහන්න අවශ්‍යයි ප්‍රශ්නයක්. මම ඒ කරා යන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ හදවතක් ඇතුවද? එසේ නැතිනම් මන් දෙවියන් වහන්සේ කෙරෙන් දුරස් වෙමින්ද යන්නේ? දේව වචනයට නැමෙන හදවතක් නැතුව දේව වචනය මට ඕන විදිහට නමා ගන්න තැනකින්ද මං ගමන් කරන්නේ? ඔබ ස්වාමින් වහන්සේට කියන්න මට සමා වෙන්න ස්වාමිනී. සියලු දේවලදී සම්පූර්ණ අපට ආශිර්වාද කරන්න පුළුවන් තැනන් වහන්සේ උන්වහන්සේ. ප්‍රේමණීය දෙවි පියාණනි, ඔබ වහන්සේගේ හස්තයට අපි සියලු දෙනා බාර වෙනවා. ස්වාමිනී ඔබයි අපිව මුදාගත්තේ. ඔබයි අපිව මෙතරම් දුර ගෙනාවේ. ඔබේ කරුණාව නිසා අපි තවමත් ජීවත් වෙන්නේ. අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ඒ ගැන දෙවි පියාණනි. ස්වාමිනී තවත් අපිට ජීවත් වෙන්න කාලයක් ඔබ නියම කර තිබෙනවද? ඒ ජීවත් වෙන කාලය තුල ස්වාමිනී කිසිම පටු පරමාර්ථයක් නිසා ඔබ වහන්සේට හදවතින් ප්‍රේම කරන එක, ඔබට හදවතින් කීකරු වෙන එක, ඔබට පක්ෂපාතීව ජීවත් වෙන එක මගේ හැරෙන්න නොදී ස්වාමිනී ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න ඔබ වහන්සේට උදව් කළ මැනව. ස්වාමිනී ඔබ වහන්සේට අපි බාර වෙනවා. අවසාන කාලයේ මිනිස්සු තමන්ටම ප්‍රේම කරනවා, මුදලට ප්‍රේම කරනවා, මව්පියන්ට අකීකරු වෙනවා, ආඩම්බරෙන් ජීවත් වෙනවා, යහපතට ප්‍රේම කරන්නේ, තෘෂ්ණාවල් මැඩ පවත්වා ගන්න ඔවුන් මුදලට ප්‍රේම කරනවා. ස්වාමිනී එවැනි හඹා යන ලෝකයක් ඇතුලේ ස්වාමිනී ඔබට පක්ෂපාතී, ඔබට මුළු හදවතින් කීකරු වෙන, ඔබට සමීපව ඔබ සොයා යන කාලෙබ් මෙන් අපට සිටින්න ඔබ වහන්සේ උදව් කළ මැනව. ඒ සඳහා අපට අවශ්‍ය සුද්ධාත්මයන්නි ඔබගේ බලය, රැකවරණය, මඟ පෙන්වීම සෑම පවුලක් මත ඔබ නිදහස් කළ මැනව. සෑම දූ දරුවෙක් මත යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආලේපය නිදහස් කරනවා. ඔබ ආශිර්වාද කළ මැනව. දෙවි පියාණනි ඔබ වහන්සේගේ දිව්‍යමය බලවත් හස්තයට මේ සියලු දෙනා කැප කරමින් අපි ඔබට උන් බාර කරනවා. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්ය. ආමේන්. ආමේන්.